SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින් නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින් අද 2020 සැප්තැම්බර් 3 බ්‍රහස්පතින්දා සිරස්තල ගිනිගන්නා තෙල් නෞකාව පුපුරා යාමේ අවදානමක් ඉන්ධන කාන්දුව බරපතල ප්‍රතිඵල රැසක් ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීම. තල්මසුන් සහ කැස්මෑවන්ට සහ ඩොල්ෆින් මලුන් විනාශ කර යාමේ සම්භාවිතාවක් අනිවාර්යයෙන් මේ ප්‍රදේශයේ තියෙනවා. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කරේ 19න් අඩු කළ විධායක බලතල යලි ශක්තිමත්. ගාල්ලේ පොල් ගෙඩි තුළ වැල්ලවායේ සපත්තුවක මත්ද්‍රව්‍ය රටපුරා අදත් වැටලීම්. මෙරට තුළ පිරිසක් තවමත් අන්තවාදය සහ වහබ්වාදය පතුරුවනවා. නම හෙළි නොකළ මෞලවිවරයෙක් පාස්කු කොමිසමට කියයි. කහ සහ ගම්මිරිස් වලට ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයි. ජනපති අවධාරණය කරයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ වෙක්වන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. නැගෙනහිර මුහුදේදී ගිනිගනිමින් පවතින ඉන්ධන නෞකාව පුපුරා යාමේ අවධානමක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඉන්ධන කාන්දුවෙන් මෙරට සාගර කලාපයට දැඩි හානි සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ගුවන් හමුදාවේද සහාය ඇතිව මේ වන විටත් ගින්න නිවීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මෙම නෞකාවේ ගින්න හටගෙන ඇත්තේ කුවේට්හි මීනා අල් අහමදී වරායෙන් පිටත් වී නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන් කරමින් සිටින අතරතුරදී ගිනි ගනිමින් පවතින නෞකාව අම්පාර සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් තුරින් නැගෙනහිර මුහුදේ මේ වන විට ස්ථානගත කර තිබෙනවා. නෞකාවේ ගෙන හැකි බර ටොන් 2,99,986ක් වන අතර ඉන්ධන ලීටර ලක්ෂ ගණනක් මෙහි ඇති බවට විශ්වාස කරනවා. උදෑසන 7:45ට පමණ මෙම නෞකාවේ ගින්න හටගෙන තිබුණේ ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් තිබියදී. දිගින් මීටර 300ක් වන MT නිව් ඩයමන්ඩ් නෞකාව පළලින් මීටර 60ක්. නෞකාවේ එන්ජින් කාමරයේ ඇති වූ ගෑස් කාන්දුවක් මීට හේතු වන්නට ඇති බවට පැවසෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ මෙම නෞකාව ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඉන්ධන ප්‍රවාහනය සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති බවයි. ගින්න හටගන්න අවස්ථාවේදී නෞකාවේ 23 දෙනෙකුගෙන් සමන්විත වූ කාර්ය මණ්ඩලය සුළුතුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. කෙසේ වෙතත් නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අද පෙරවරු 8ට පමණ මෙහෙයුමක් දියත් කළා. ඒ සඳහා සයුර සහ රණවැසි නෞකාව මෙන්ම ඩෝරා යාත්‍රාවක් යොදාගෙන තිබුණා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ගුවන් හමුදාව විසින් නෞකාව නිරීක්ෂණය සඳහා බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් සහ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යෙද වූ බවයි. එමෙන්ම හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබූ රුසියානු නාවික හමුදාවට අයත් නෞකා 3ක්ද මුදා ගැනීමේ කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ තම කණ්ඩායම් එම ස්ථානයට ළඟා වන විටත් ගිනිගත් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සමාජිකයන් 19 දෙනෙකු දිවි ගලවා ගැනීමේ බෝට්ටුවක රැඳී සිටියේදී වෙළඳ නෞකාවක් මගින් බේරාගෙන තිබූ බවයි. කෙසේ වෙතත් පිලිසුම් තුවාල ලැබූ එක් නාවිකයෙකු ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව පියවරගෙන තිබුණා. බරපතල තත්ත්වයේ පසු නාවිකයා ඇතුළත් කෙරුණේ කල්බු නිරෝහලටයි. මේ අතර නෞකාවේ රැඳී සිටි කපිතාන්වරයා සහ තවත් සහායකයෙකුගේ දිවි ගලවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ එක් කාර්ය මණ්ඩල සමාජිකයෙකු පිළිබඳ නිශ්චිත තොරතුරක් තවමත් නොමැති බවයි. මේ අතර ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් මුදා ගැනීමේ කටයුතු සඳහා සහාය දීමට එරට වෙරළාරක්ෂක බලකායට ඈත් නෞකා 3ක් සහ ඩ්‍රෝන යානාවක් යොදවා තිබෙනවා.
මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ නෞකාවේ ඇති ඉන්ධන කාන්දු වීමට ලක්වුවහොත් ශ්‍රී ලංකාව ඇතුළු සාගර කලාපයේ පරිසරයට දැඩි බලපෑමක් එල්ලවන බවයි. කාලයත් එක්ක කිසිම ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මේ නැවීමේ තියෙන තෙල් සමග ගින්න පැතිරීම බලාපොරොත්තු වෙනවා. නැවේ තියෙන තෙල් ක්‍රමක්‍රමයෙන් මුහුදට එකතු වීම බලා ගන්න පුළුවන්. මේ නැවේ තියෙන තෙල් ප්‍රමාණය ටොන් 2,70,000ක් ප්‍රමාණයක් මේක ඉතා වැඩි ප්‍රමාණයක්. මේකෙන් වෙන්න පුළුවන් හානි ඉතාමත් අධිකයි. විශේෂයෙන්ම ලංකාවේ උතුරු ප්‍රදේශයට සහ නැගෙනහිර ප්‍රදේශයට සහ දකුණු ප්‍රදේශයට කෙසේ හෝ මේ නැව මේ ගින්නත් එක්ක පුපුරා යාමකට බාධා වදින්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා හානියක් බලා ගන්න පුළුවන්. මේ විදිහට අපි කල්පනා කරන්නේ කොහොමද මුහුදට එකතු වෙන තෙල් ටික වෙරළට එන්න කලින් කොහොමද මේ තෙල් වලින් අපි රට බේරගන්නේ? ඒ වගේම වෙරළට ආවොතින් වැරදිලාවක්වත් මේ වෙන හානිය අවම කරගන්නේ කොහොමද? මේ නැව ගිනි කතර පස්සේ නිකුත් වෙන විෂ දුම නිසා ඒ ප්‍රදේශයේ දීර්ඝ කාලයක් කරන වෙන හානියක් විද සිළුම ආයතන වලට මේ දැනුවත් වීම කළා තියෙනවා. මේක ලංකාවට තනියෙන් පාලනය කරගන්න බෑ. ඒ නිසා ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායට අදාළ නැවක් මේ වෙද්දී ඒ ප්‍රදේශයට කිමින් ලංකාවෙන් පොදිනවා. මේ නැව අයිති සමාගම ග්‍රීක සමාගමක්. ඒ ග්‍රීක සමාගමට මගින් යොමු කරන ලද විශේෂඥයන් පිරිසක් සහ ඒ වගේම අවශ්‍ය උපකරණ රැගත් ගුවන් යානාවක් මත්තලට ලංකාවෙම නියමිතයි. මේ ප්‍රදේශය තල්මසුන් බහුලව ගැවසෙන ප්‍රදේශයක්ද? අතන මේ ප්‍රදේශයේ තමයි වැඩි තල්මසුන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම කැස් බෑවන් වගේ ඒ වගේම ඩෝල්ෆින් වගේ මාළුන් ගොඩක් ඉන්නවා. ඒ නිසා මේ තෙල් විසිරීම හරහා වුණොත් තෙල් විසිරීමක් වුණොත් අනිවාර්යෙන් තල්මසුන් සහ කැස් බෑවන්ට සහ අනිකුත් ඉන්න ඩෝල්ෆින් මාළුන් අනිවාර්යෙන් මේ සතුන් විනාශ වෙලා යාමේ සම්භාවිතාවක් අනිවාර්යෙන් මේ ප්‍රදේශයේ තියෙනවා. මේ නැව දැන් පැයකට නාවිකස්තවුන් 0.7ක වේගයෙන් වෙරළ කලාපයට පාවෙමින් පවතිනවා. එතකොට අපි පැය 38ක් 35ක් වගේ කාලයකදී අපි හිතනවා මේ නැව වෙරළ කලාපයට ළඟා වෙයි කියලා. ජනතාවට මේකේ අවධානමක් තියෙනවද? අනිවාර්යෙන් ජනතාවට අවධානමක් තියෙනවා. මොකද මේ තෙල් වලින් සිදුවන වහම ඉතාමත් සැර වායු දූෂණයක් වෙන්න පුළුවන්. ඒතර මේ වාග්ගාණය කිරීම හරහා දීවර ජනතාවට සහ වෙරළ කලාපයේ ජනතාවට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තෙල් ස්පර්ශ කිරීම හරහා සමය රෝග වගේ සම්පිච්චි වගේ දේවල් වෙන්න පුළුවන්. අපි නිතරම කියන දීවරයන්ට අඩු ගානේ කිලෝමීටර් 5ක් 6ක්වත් ඈතින් නිතරම මේ නැවට කලින් ඉන්න. ඒක නිරාවරණය වුණොත් අනිවාර්යෙන් මේ ජීවිත හානි උනත් ඇති වෙන්න පුළුවන්. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද ගැසට් කරනු ලැබුවා. ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 4ක් හැර සෙසු සියලු කරුණු අහෝසි වනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාට යලිත් පූර්ණ විධායක බලතල හිමිවීම විශේෂත්වයක්. The big story. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ පස්වරුවේ රැසූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. අද සිට දින 14කට පසුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ජනාධිපතිවරයාට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි වීම ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5කට සීමා කිරීම පමණක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති අතර අනිකුත් කරුණු සියල්ලම අහෝසි කර තිබෙනවා. ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර ඔවුන්ට ස්වාධීන කොමිෂන් සභාවලට සමාජිකයින් පත් කිරීමට ඇති අයිතියද අහෝසි වනවා. එසේම අග විනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත් කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරෙනවා. එසේම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට වසර 4.5ක් යනතුරු නොහැකි යන වගන්තිය ඉවත් වී පාර්ලිමේන්තුව වසරක් ගත වූ පසු විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට යලි අවස්ථාව හිමි වනවා. අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත සිදු කළ යුතු යන වගන්තියද අහෝසි වනවා. එසේම අමාත්‍ය මණ්ඩලය 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 සීමාව ඉක්මවා නොයා යුතු යන වගන්තියද ඉවත් වන අතර ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ නොහැක යන වගන්තියද මේ යටතේ අහෝසි වන තවත් වැදගත් කරුණක්. එසේම ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සමාජිකයින් ඉවත් කිරීමටත් ඔවුන් සතු විෂයන් සහ අමාත්‍යාංශ තමා යටතේ තබා ගැනීමටත් 20 වන සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා වී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයාට යම් විෂයන් හෝ කාර්යයන් තමා යටතේ තබා ගැනීමටද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් යලි අවස්ථාව ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමේ සමාජිකයින් දෙදෙනා පත් කිරීමටත් ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත් කිරීමටත් වගකීම පැවරී තිබෙනවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවන නිසා
එතෙක් ව්‍යවස්ථාව හරහා ආණ්ඩුව මුණ දී ඇති දුෂ්කරතාවයන් මගහැර ගැනීමේ අරමුණෙන් කෙටි කාලීන අවශ්‍යතාවයක් ලෙස 20 වන සංශෝධනයේ ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. එෙහිදී නීති කෙටුම්පත්වරිය විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණත් එය ජනමත විචාරණයකට තුඩු දෙන කිසිම කාරණයක් අඩංගු නොවන බවට නීතිපතිවරයා ඉදිරිපත් කර මතයක් කියන දෙකම දීර්ඝ සාකච්ඡාවට ලක් කරමින් අවසානයේදී එය ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයාට අවසරය ලබා දුන්නා. ව්‍යවස්ථා අනුකමිටුවක් පත් කරානේ. ඒකේ ඔබතුමා සමාජිකයෙක් නේද? සමාජික. එතකොට යම්කිසි අදහසක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරාද? නෑ, ඇත්තෙන්ම ඊයේ දිනේ ඉදිරිපත් කරපු 20 වන සංශෝධනයේ කඩිනමින් ඉටු කරගත යුතු කාරණයක් නිසා ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය අනුකමිටු යොමු කිරීමක් සිදු වුණේ. ඊයේ අමාත්‍ය මණ්ඩලයේ පමණයි සාකච්ඡා කළේ. ඒ අනුව අපේ අනුකමිටුව රැස්වීමක්වත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමක්වත් සිදු වුණේ නෑ. ඊයේම ගේනවා යෝජනාව ඊයේම අනුමත කරනවා ඒ වගේම ඊයේ ප්‍රසිද්ධියටපත් කරනවා. මොකද්ද මේ හදිස්සිය? ලංකාවේ ජනාධිපති සතුව තිබුණු විධායක බලය විසිරුවා හැරලා හේරුණ්ඩ පක්ෂයටත් වඩා විකෘති තත්ත්වයක්. හිස්තුනේ පක්ෂයක් බවට පත් වුණා. ඒ විකෘතිතාවමත් එක්ක රට ඉදිරියට යන්න බෑයි කියලා. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ආපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා. නිසා කඩිනම් අවශ්‍යතාවය වුණේ අලුත් ව්‍යවස්ථාව හදලා ඉවර වෙනතුරු ආණ්ඩුවක් ඉදිරියට ගෙන යාමට පසුගිය ආණ්ඩුව මුණ දුන්න දුෂ්කරතාවලින් මිදී කටයුතු කිරීම. SLAP එකේ දැනටම අපොයින්ට් කරලා තියෙනවා කමිටි එකක් යම් යම් අවශ්‍ය වුණොත් සංශෝධන ඉදිරිපත් කරනවා. මේ වගේ දෙයකට ඉඩකඩ තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද ගැසට් මගින් මේ ප්‍රසිද්ධ කළාට පස්සේ සති දෙකක් ඒ ප්‍රසිද්ධ කර පවත්වා ගත යුතුයි. ඊට පස්සේ තමයි අධිකරණ අමාත්‍යවරයාට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. අධිකරණතුමා පාර්ලිමේන්තුවට පළවෙනි වර කියවීමෙන් පස්සේ විවාදයට දෙවන වර කියවීමට පෙර සතියක තවත් කාලයක් තියන්න ඕනේ. ඒතර අර සති දෙකේ කාලයේදී අධ්‍යයනය කරලා අඩුපාඩුවක් දැක්කා ඒකට. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න තව සතියක කාලයක් ලැබෙනවා. ඒ සතියේ කාලෙන් පස්සේ තමයි පාර්ලිමේන්තුව විවාද කරලා සම්මත කරන අද සිට සති 3කට පස්සේ තමයි පාර්ලිමේන්තුව විවාදේ පවත්වන්න පුළුවන්. ඒ අතරේ කවුරු හරි අධිකරණයට ගියොත් තවත් සති 3ක පමාවක් සිද්ධ වෙනවා. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුත්තට අවශ්‍ය විශේෂඥ කමිටුව පත් කිරීම ඊ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ සිද්ධ වුණා. ඒ අනුව සමාජිකයන් 9 දෙනෙක්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් ඊයේ දිනේදී නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය පත් කළා. ඒ සභාපති ධූරය දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා. දැන් උතුරේ තිබුණ ওই අර්බුදයට විසඳුමක් හැටියටම තමයි පළාත් සභාව අරගෙන ආවේ. හැබැයි දැන් වසර 4කට ආසන්න කාලයක් මේව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳම අවස්ථාව ඒකත් අයින් කළම දාන්න පුළුවන්. මේ විද්වත් කමිටුව මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරાવી. පොල්ගිඩි තුල හා සපත්තු තුල සංගවා හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙකු අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නතුව පිවිසුම ආසන්නයේදී සහ වැල්ලවාය ප්‍රදේශයේදී ගාල්ල අක්මීමන පින්නතුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවලක්. අක්මීමන පොලිස් කොට්ටාසය තුළ මෙම මෙහෙයුම සිදු කර තිබුණේ මොරගහහේන පොලිසිය විසින්. එම යුවල රැගෙන යමින් තිබූ පොල්ගෙඩි පරීක්ෂා කිරීමේදී මද්‍රව්‍ය හමු වී තිබෙනවා. පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ පොල් බිඳ ඒ තුළට මද්‍රව්‍ය දමා ප්‍රවාහනය කිරීමට සැකකරුවන් උත්සාහ කර තිබූ බවයි. පොල්ගෙඩි පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 500යි මිලිග්‍රෑම් 650ක් මෙහිදී සොයාගනු ලැබුවා. සැකකරුවන් හෙරොයින් නලවියෙන් සොයාගත් 1,40,000ක මුදලක් දුරකථන 5ක් සහ යතුරු පැදි 3ක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම ජාවාරම පිටුපස කළුතර බන්ධනාගාර රැඳවියෙකු සිටින බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි. අවුරුදු 23 සහ 28 වයස්වල පසුවන මොවුන් ගාල්ල දඩල ප්‍රදේශයේ පදිංචිකරුවන්. මොවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අක්මිමන ප්‍රදේශයේදී 18 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් 1,40,000ක මුදලක්ද සමගින්. එමෙන්ම සපත්තුවක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 90ක් සංගවාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලවාය ඌවකුඩාය පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. කඩලා තියෙනවා. මැටි වල මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙලුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ලක්ෂ්මන් දුෂිත් කුමාර නොහොත් සුනාමි කළුවා නම් පුද්ගලයෙක්. සූක්ෂම ලෙස මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් සපත්තු දෙකක් ඔරලෝසුවක් සහ ජංගම දුරකථනයක්ද පොලිසිය සොයාගත්තා. ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් ජාවාරමේ නිරත වූ මීගොඩ චව්වා නොහොත් චමින්ද රොහාන් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු පාදුක්ක පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් සතු තිබී හෙරොයින් පැකට් 240ක් පොලිසිය බහරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණ බර ග්‍රෑම් 19ක්. එසේම අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 672ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු ඊ රාත්‍රී ලුණුගම් වෙහෙර සහ පන්නිකම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිස්සමහරාම ප්‍රදේශය තුලදී අත්අඩංගුවට ගත් විශාලතම අයිස් මද්‍රව්‍ය තොගේ මේ බවයි පොලිසිය පැවසුවේ.
පානතුර කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ගංජා කිලෝවක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6ක් සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ පානදුර මාළඹුල්ල ප්‍රදේශයේදී ප්‍රවාහනය කරමින් සිටියදී. මෙලෙස අත්අඩංගුවට පත් වූ පුද්ගලයා නිශාන්ත සිල්වා නොහොත් මාළුවා නම් 47 හැවිරිදි අයෙක්. මේ අතර ගත වූ මාස 15 තුළ නීතිපතිවරයා විසින් නඩුගොනු 2480ක් අවසන් කර අධිචෝදනා 2000ක් මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙනවා. කහ සහ ගම්බිරිස් වලට ස්ථාවර මිලක් ලබා දී වගකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වැවිලි ක්ෂේත්‍රයේ නිලධාරීන් සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. උක් බඩ ඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපරායන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සාකච්ඡාවට විෂයභාර අමාත්‍යවරුන් ලේකම්වරු අමාත්‍යාංශ නිලධාරීන් සහ වගා සංගම් නියෝජිතයින් එක්ව සිටියා. කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වශයෙන් සපුරා ගැනීම සහ විධිමත් අපනයන සැලසුම් පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. දැනට හෙක්ටාර 80000ක බඩඉරිඟු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටාර 1,10,000ක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි. ගම්මාන 100ක කුරුඳු වගා කිරීමට පියවරගෙන ඇති අතර කුරුඳුගහ හැතැම්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමටද රජය සැලසුම් කර තිබෙනවා. පාකිස්තානයේ මෙරට බුලත්වල ප්‍රධාන ගැනුම්කරුවෙකු වන අතර කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීමෙන් අපනයනය පහත වැටි ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසඳුම් සොයන ලෙසයි. වර්තමානය වන විටත් රට තුළ අන්තවාදී දේශන පැවැත්වීම් සහ වහබ්වාදී මතවාද ප්‍රචාරය කිරීම සිදුවන බව පාස්කු කොමිසම හමුවේ අනාවරණ කෙරුණා. මාධ්‍යට නම හෙළි නොකළ මෞලවිවරයෙකු පැවසුවේ මෙරටින් අන්තවාදය සම්පූර්ණයෙන්ම නැතිකිරීමේ අවස්ථාවක් පාස්කු ප්‍රහාරයෙන් පසු උදාවුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගත් අනුවන තීරණයක් නිසා එම අවස්ථාව අහිමි වූ බවයි. කොමිසම හමුවේ ඊයේ මෙම මෞලවිවරයා පැවසුවේ මෙවන විටත් ඇතැම් කණ්ඩායම් රට තුළ අන්තවාදී දේශනා පැවැත්වීම් සහ වහබ්වාදය ප්‍රචාරය කිරීම සිදු කරගෙන යන බවයි. එම ප්‍රචාරණ සඳහා සෞදි අරාබියේ සිට ආධාර ගලා එන බව පැවසූ මෞලවිවරයා පාස්කු ප්‍රහාරයෙන් පසු රජයේ අවධානය ඒ දෙස යොමුවීම නිසා මෙවන විට විකල්ප මාර්ග හරහා එම ආධාර ලැබෙමින් පවතින බව සඳහන් කළා. කෙසේ වෙතත් මෙරටින් අන්තවාදය සම්පූර්ණයෙන්ම නැතිකිරීමේ අවස්ථාවක් පාස්කු ප්‍රහාරයෙන් පසු උදාවුනද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගත් අනුවන තීරණයක් නිසා එම අවස්ථාව අහිමි වූ බව මෞලවිවරයා කොමිසමට පැවසුවා. රට තුළ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධාන 9ක් තිබියදී හිටපු ජනාධිපතිවරයා ඉන් 2ක් පමණක් තහනම් කළ බවත් අනෙක් කණ්ඩායම් 7 මේ වන විටත් පැවතියාටත් වඩා හොඳින් ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටියා. තව්හිද් ජමාත්, තබ්ලිග් ජමාත්, සලෆි, ශූරා සභාව වැනි ඉස්ලාමීය සංවිධාන හා කණ්ඩායම් එලෙස අන්තවාදයේ පතුරවමින් සිටින බවයි මෞලවිවරයා පැවසුවේ. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වී ඇති සාක්ෂිවල සටහන් සහ තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට කැඳවන නියෝගයක් නිකුත් කරන්නයි කෙරුණු ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. මෝසමක් මගින් මෙම ඉල්ලීම ඊයේ සිදු කෙරුණේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිඥ මෝදිත ඒකනායක යන පාර්ශ්ව විසින්. හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා සීමිත කරුණු ප්‍රමාණයක් ලබා දුන්නද එහි ඇතුළත් නොවූ සංවේදී කරුණු රැසක් පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බැවින් එවන් සාක්ෂි කැඳවීම වැදගත් බව පෙත්සම්කාර පාර්ශවයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණය හමුවේ පැවසුවා. එම මූලික අයිතිවාසිකම් පෙත්සම්හි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පරීක්ෂණ කොමිසමේ සාක්ෂි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවීම තුළින් හිටපු ජනාධිපතිවරයාට අගතියක් සිදුවිය හැකි බැවින් ඊට විරෝධය පළ කරන බවයි. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පර්සානා ජමිල් මහත්මිය අධිකරණයට කරුණු දැක්වුවා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතට අනුව එවන් කොමිසමක් පත් කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් බවත් එම කොමිසම සිය විමර්ශන වාර්තා භාර දීමට බැඳී සිටින්නේ ජනාධිපතිවරයාට පමණක් බවයි ඇය කියා සිටියේ. පෙත්සම්කරුවන් මෙම ඉල්ලීම සිදු කරන්නේ කුමන නීතිමය ප්‍රතිපාදනයක් යටතේද යන්න අධිකරණය හමුවේ පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇති බවත් ඇය කියා සිටියා. කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව කළේ පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි.
මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3111 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටත් වූ සංඛ්‍යාව 2889ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 210 දෙනෙකු පමණයි. මේ අතර මුඛාවරණ පැළඳීම ඇතුළු කොවිඩ් ආරක්ෂිත පියවර අකණ්ඩව අනුගමනය කරන ලෙස යුද හමුදාපති ලුතිතෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මැද පෙරදිග ඇතුළු නොයෙකුත් රටවල් වල විශාල සංඛ්‍යාවක් ලංකාවට එන්න බලාපොරොත්තු වෙන තියෙනවා. නමුත් එක සැරේ අපිට ගේන්න බෑ. 10000කට අධික ජනගහනයක් මේ කඳවුරු වල තබාගෙන මේ නිරෝධායන කඳවුරු පවත්වාගෙන යන්නේ. එහි උපරිමයට ගිහිල්ලා තියෙනවා. රට සිටින ජනතාව අධියර වශයෙන් මිසක් එකපාරටම අපට ගෙනීමට හැකියාවක් නැහැ. මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිත ශ්‍රී ලංකාව තුළ දැන් පැමිණෙන බැවින් අපි ශ්‍රී ලංකා වාසී ජනතාවගේ තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා විශේෂම මුඛාවරණ පළදගෙන කටයුතු කරන්න කියලා. සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක නිදහසේ ජීවත් වීම ඕනෑම කෙනෙකුගේ අයිතියක්. නමුත් වසර ගණනක් පුරා එම අයිතිය අහිමි වූ පවුලක් ගැන අපට මේ පුවත වාර්තා වන්නේ ගාල්ලෙන්. සම්මානලාභී කැටයම් ශිල්පියෙකු වන ලක්ෂ්මන් කරුණාරත්නගේ නිවස පිහිටා ඇත්තේ ගල්ල කලේකාන ගම්සභා මාර්ගයේ බෝපේ පෝත්තල ප්‍රාදේශීය සභාව අසලයි. මේ නිවසේ වැසියන් වැස්සක පෙරනිමිති දුටු විට කලබල වන්නේ ගන්වතුර හෝ නායෑමේ අවදානම නිසා නොවේ. වසර 10ක පමණ කලක සිටන් අත්විදින පීඩාවක් හේතුවෙන්. ඕනෑම වර්ෂාවකදී අනිකුත් නිවාසවල අපජලය ගලා යන්නේ මෙම නිවස මැදින්. හේතුව එම ඉඩමට නිසි කාණු පද්ධතියක් නොමැතිවීමයි. මේ බලන්න මහත්තයා මේ වතුර ගාලා දැන් අපි දවස් 3-4කට සැරයක් මේ හැමදාම මේ කුස්සිය හොදනවා. පිටි ඔක්කොම පුපුරලා තියෙන්නේ. පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න තනිකර වතුර මේ පොඩි දරුවෝ නිතරම ලෙඩ වෙනවා. මේ උයන් කන්නේ සාල තියාගෙන. අපිත් මේ ලංකාවේ පුරවැසියෝ. ඉස්සරේ වැරළ කියලා ඉන්න එක්කෙනෙක්. එයා මේකේ සභාවේ මන්ත්‍රී කෙනෙක්. එයා පෞද්ගලික තරහක් තියෙනවා අපේ මහත්තයාත් එක්ක. ඒ තරහ පරිමහන තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේ එයා කරන්න දෙන්නේ නැහැ කියලා කෙලින්ම අපිට සභාපති මහත්තයා කිව්වා. මෙම චෝදනාව පිළිබඳ අප එම මන්ත්‍රීවරයාකින් විමසූ විට ඔහු කියා සිටියේ මේ අවට සෙසු නිවැසියන් බහුතරයකට කානුවක අවශ්‍යතාවක් නොමැති බව පැවසූ නිසා මෙම ඉඩමේ කානුවක් කැපීමට අවසර නොදුන් බවයි. නමුත් එහි වන්තිය ගෙවන්නට සිදුව ඇත්තේ මේ දරුවන් ඇතුළු මෙම නිවැසියන්ටයි. දැන් මේ කිසිම දෙයකට ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මේ ලියුම් ලියලා එකතු කරගෙන ඉන්න විතරයි මට වෙලා තියෙන්නේ. බලන්න මේ ප්‍රශ්නේ විසඳුමක් ගන්න. ගෙදරින් 126 වතාවක් ගිහලා තිනවා. මම ප්‍රාදේශීය සභාවට විතරක් 48 වතාවක් ගිහලා තිනවා. අපි කාටද කියන්නේ මෙහෙම දෙයක් වුණොත් අපි දෙවියන් වහන්සේට කියන්නද? දැන් ව්‍යාපාරික පුවත් සමගින් 2010 විශේෂාංකය. රජය සතු ප්‍රමුඛතම සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව අලුතින්ම හඳුන්වා දුන් RDP පුනර්ජීවන විශේෂ වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීම පසුගියද අනුරාධපුර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. මෙම වැඩසටහන මගින් COVID-19 වසංගත තත්ත්වය ඇතුළු විවිධ හේතුන් ඔස්සේ දුෂ්කරතාවන්ට ලක් වූ ව්‍යවසායකින් ව්‍යාපෘති සහ කර්මාන්ත නැවත ගොඩනැගීම සඳහා මුල්‍ය පහසුකම් සැපයීම සිදු කරනු ලබනවා. ඉන්ටග්‍රේට් ලංකා මැනේජ්මන්ට් විසින් සංවිධානය කරනු ලබන රෙදිපිලි ප්‍රදර්ශනය අද ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වුණා. මෙම ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා දිනවලද උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙන අතර ඔබගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය බොහෝ දෑ මෙහිදී පහසු මිලට මිලදී ගත හැකියි. එම පොතත් සමගින් අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශනය අවසන්. සුබ රාත්‍රියක්.